बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेर मज्जपमादत्थाना वैरमणि सिक्खापदं समादयामि හොඳයි සාධකයන්. හොඳයි අපි ඉස්සෙල්ලාම මේ ගෙනලා පූජා කරන්න පූජා බාන්න දානයට අවශ්‍ය ද්‍රව්‍යයන් වෙලින් අපි ඉස්සෙල්ලා පුණ්‍යානුමෝදනාවක් කරගන්නවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ දීර්ඝ ගමනක් යකින්න. බොහෝ දුර ඉඳලා අද දවස පසළොස්වක පොහොය දවස මීට වඩා පහසුවෙන් Taman ජීවත් වෙන පරිසරය තුළ විහෙර විහාරස්ථානට ගිහිල්ලා පින්කම් මෙයට සිදු කර ගන්න ඊට කලින් තිබුණ ඕන තරම් පහසුවෙන්. නමුත් මේ පහසුකම් සලසන්නේ නැතුව මේ දොස්තර ගමන ආවේ විශාල බලාපොරොත්තු තියාගෙන වෙන්නට පුළුවන්. පොහොය දවසේ ඒ නිසා මේ ග්‍රහණ පූජා කරන දාන වස්තු වලට පින් අනුමෝදන් කිරීමේදී දාන ආදී පින්කම් පිළිබඳව කෙටියෙන් හෝ අපි සිහිපත් කළ යුතු වෙනවා. දන් දීම කියන කාර්යය මිනිස්යෝ වශයෙන් උපන්න වෙලාවේදී මිනිස්යා කරගත යුතු දෙයක් හැටියට බුදුන් වහන්සේ පෙන්වන්නේ දන් දීම. එහෙම නැතුව මිනිස්යෝ තුළ සම්පත් තියෙන නිසා වැඩිපුර තියෙන නිසා දන් දෙන්න දේශනා කළා නෙවෙයි. සම්පත් ඇති එක්කෙනාට නැති එක්කෙනාට දානමය පින්කම් ඉඩ ලැබිච්ච වෙලාවේදී ඉඩ ලැබිච්ච ආකාරයෙන් සිදු කර ගන්නට කියන එක තමයි බුදුජානන් වහන්සේ දේශනා කළේ. මොකද එහෙම දාන ආදී පින්කම් කරගන්න දේශනා කළේ මේ මනුෂ්‍ය සමාජය තුළ පවතින විශාල විභජනයක් දුරු කිරීමේ බලාපොරොත්තු ඇතුව. මොකද ලෝතර සම්මා සම්බුදුජානන් වහන්සේ නමකටවත් බෑ මේ සියලුම සත්ව එකවරම මේ ලෝකෙන් නිදහස් කරන්න පුළුවන් කමක් නැහැ සංසාරේ. ඒට අදාළ විදිහට ජීවිතේ සකස් කරන ගිහිල්ලා ක්ලේශ ධර්මයන් ප්‍රහීණය කරන ගිය පිරිස පමණක් බුදු කෙනෙකුගේ හමුවේදී සසරෙන් මිදීම කියන කාර්ය සිදු කරනවා. ඒ නිසා අතොලස්සවකගේ පුංචි පිරිසක් බුද්ධෝත්පාද කාලයකදී සියලු දුක් නැසන සසරින් මිදෙනවා. අනිත් විශාල පිරිස මේ සසරේ රැඳෙනවා. එතකොට මේ රැඳෙන සත්වයාට පිහිට වෙන්න පිළිසරණ වෙන්න තව කෙනෙක් ඇත්තේ නැහැ. ඒ සත්වයාට පිහිට වෙන්න පිළිසරණ වෙන්න ආකාර බුදුන් වහන්සේ දුටුවේ සත්වයා සිද්ධ කරන දානමය පින්කම් වලින් ලැබෙන ආනිසංසයයි. මොකද ඒක බුදුජානක හොඳින් දුටවන සමාධිය. මිනිස්සු විදිහට අපි හැම කෙනාම උපදින්න එකම ආකාරයකට. අපි තා පුංචි බිලින් දෙක හැටියට මව් කෙනෙකු කුසෙන් අපි බිහි වෙනවා. අපි කවුරුවත් නූල් පටක්වත් අරගෙන ඉන්නේ නැහැ. එහෙම නූල් පටක්වත් අරගෙන ඉන්නේ නැතුව උපන්න කෙනෙක් ටික කාලයක් යන විට අපි දකිනවා මනුස්ස සමාජයේ ජීවත් වෙන අපි දකිනවා පුදුම හිතෙනවා ඒ මිනිස්සු ජීවත් වෙන නිවෙස් දැක්කට පස්සේ මේ නිවෙස් මේ මනුස්ස ලෝකේ මිනිස්සු හදපුවද එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේ දෙවිවරු ගෙනහැරලා මේ මහා පොළොවේ සවි කරපු දිව්‍ය මන්දිරද කියලා හිතන තත්ත්වේ අලංකාර ගෘහ මන්දිර. ඒ වගේම ගන්න ආහාර ටික දිහා බැලුවත් ලෝකෙම තිබෙන උසස්ම වර්ගයේ ආහාර පාන. අදින පන්දින ඇඳුම් පැළඳුම් දිහා බැලුවත් උසස්ම වර්ගයේ සලුපිරියා බලන. ඒ වගේම ගමනක් යන්න ඕන වුණාම අපිට වගේ පැය ගණන් වරු ගණන් මහා මගට වෙලා බලාගෙන ඉන්න අවශ්‍ය කරන්නේ නැහැ. සිතෝ වේලාවට සිතෝ තැනට යන්න පුළුවන් පාවෙන වීදුරු මාලිගාව වගේ තමන්ගේම වාහනය. ධනය හොයන හැටි බැලුවාම දහඩිය කඳුලක් හෙලන්නේ නැහැ. උදේ පාන්දර අවදි වෙනකොට නිදාගත්ත ඇඳ ළඟටම තේ ටික ඇවිල්ලා තියෙනවා. තේ ටික පානය කරලා මූණකට පිරිසිදු කරගෙන ගිහිල්ලා කාමරේ පුටුවේ වාඩි වෙනවා පමණයි. සිව් දිසාවෙන් ධනෙ ළඟට ගලාගෙන ඔය එදා බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ දැකපු පිරිස. එතකොට ඒ ස්වභාවය අද අප දකින්නේ නැද්ද?
මම සමාජයටත් අපි දකිනවා ඒ ස්වභාවය. ඒකෝට ඒ වගේම තව පිරිසක් දුටුවා ඒ සමාජෙ මෙහෙම උපන්න කෙනෙක්. උදේ අවදි වෙනවා. අවදි වෙච්ච වෙලාවෙ කුමක් හෝ රැකියාවක් හොයාගෙන යනවා. ඒ රැකියාව රජයේ සේවය වෙන්න පුළුවන්. දෑතේ කර්මාන්තයක් වෙන්න පුළුවන්. ගොවිතැනක් වෙලෙහිලාමක් වෙන්න පුළුවන්. මේ කුමක් හරි සිද්ධ කරලා තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන සම්පත්ති හොයා ගන්නවා. ওই ටික හොයාගෙන දුවදරුවන් පෝෂණය කරන ජීවත් වෙන්න සුදුසු තත්ත්වයේ නිවසක් හදාගෙන ජීවත් වෙනවා. හැබැයි ඔහුට තියෙන එකම සැනසීම තව කෙනෙකුට ණය වෙන්නේ නැහැ. ණය නැති සැනසීමෙන් ජීවිතේ පවත්වාගෙන යනවා. ඒ වගේම මේ ඔය ස්වභාවය අද මනු සමාජය පුරාම අපි දකිනවා. වැඩි පිරිසක් අපි දකින්නේ මෙන්න මේ ස්වභාවයෙන් මනුස්ස ජීවිතේ ගත කරන අය. තව පිරිසක් අපි දකිනවා ඒ සමාජයේ තුල ඉන්ට නිවහනක් නැහැ. අනුන්ගේ අගුබිලක ඉන්නේ. අනිත් වස්ත්‍රයක් නැහැ වැඩ හැදෙන්නදගෙන. සෑම සත්‍යයක්ම ජීවිතේ පැවැත්මට ඕන කරන ආහාර ටිකක් Tamanට දෑතින් පිළිල කරගත්ත දෙයක් නෙවෙයි. මගේ යන කෙනෙකුට අතපාලානේ මහත්ය උදේට කෑවේ නැහැ. පාන් කෑල්ලක් අන්ට කීයක් හරි දෙන්න. මෙහෙම යාඥා කළ ලැබුණොත් කුසකින් නිවා ගන්න. මේ ස්වභාවය අද සමාජය අපි දකිනවා. මේ අද දකින ස්වභාවය එදා ලෞතර බුදු පියාණන් වහන්සේ මේක වසර 2500 ගානකට 2600ට උඩ ඒ දෙකලා තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ බැලුවේ ඇයි මේකම ආකාරයෙන් උපදින සත්ව ප්‍රජාවක් තුළ මේ විභජනයේ මේ වෙනස ඇති වුණේ ඇයි කවුද කෙනෙකුට වැඩියෙන් සැප දුන්නේ කවුද කෙනෙකුට සැප මධ්‍යස්ථ කළේ කවුද කෙනෙකුට සැප නැති කළේ මේක තව දෙවියෙක් මරෙක් බ්‍රහ්මෙක් බඹෙක් මිනිස්සෙක් සිද්ධ කළා නෙවෙයි ඒ සත්‍ය දීර්ඝ සංසාරේ ආපු සත්‍ය උසස් විදියට පෙර ජීවිතවල දාන ආදී පින්කම් සිද්ධ කර ගන්නට ඉඩ ලැබිච්ච කෙනා මනුෂ්‍ය ජීවිතේ ලැබලා කෙටි කාලයක් තුළ ඕන කරන භෞතික සම්පත් හොයා ගන්නවා. ඒ සම්පත් ටික හොයාගෙන ආරක්ෂාකාරීව තැන්පත් කරගෙන ආන්නේ සම්පත් වලට අරගනිමින් ඒ ජීවිතේ සිතෝ වෙනාවට ළඟට ගන්න පුළුවන් හැකියාව ඇති කරගෙන ඒ ජීවිතේ ලෞකික වශයෙන් සැපයතුව ගත කරනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණය හෝ දාන ආදී පින්කම් සිද්ධ කරගන්න ඉඩ ලැබෙච්ච නිසා මනුෂ්‍ය ජීවිතේ ලැබුවට පස්සේ කුමක් හෝ රැකියාවක් සිද්ධ කළා, ගුවිතැනක් සිද්ධ කළා, වෙළෙන්දාමක් සිද්ධ කළා. තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සොයාගෙන තව කෙනෙකුට ණය වෙන්නේ නැතුව ඒ ජීවිතේ ණය නැති සැනසීමෙන් ගත කරන ස්වභාවයටපත් වෙලා තියෙනවා. එතකොට මනුස්ස ජීවිතයක් මනුසාත්ම භාවයක් වගේ වටිනාත්ම භාවයක් ලබන්න තරම් පින්කම් සසර ජීවිතවල සිද්ධ කර ගන්නට ලැබුණත් දාන ආදී පින්කමක් සිද්ධ කර ගන්නට නොහැකි වීමේ ප්‍රතිවිපාක හැටියට තමන්ගේ කුසගින්නට ඕන කරන ආහාර ජීවිතේ පැවැත්මට ඕන කරන මේ ආහාර ටිකක් අනුන්ට අතපාර ලැබුණු කුසගින්න නිවා ගන්න ස්වභාවයටපත් වෙලා. මෙන්න මේ ස්වභාවයයි නැති කර ගන්න අවශ්‍ය කරේ ලෞතර බුදු පියාණන් වහන්සේ. මේ සත්‍ය ඔක්කොටම නිවන් දකින්න පුළුවන් ඔක්කොටම නිවන් දකින්න බෑ. සුළු පිරිසක් නිවන් දකින අනෙක් විශාල පිරිස රැඳෙනවා. ඒ නිසා මේ රැඳෙන සත්‍යයට කවදා හරි නිවන් අවබෝධ කර ගන්න තුරු ලෞකික සැපේවත් තියෙන්න ඕන. ලෝකතර සැපේටපත් වෙන්න අවශ්‍ය කුසල ශක්තිය වෙන්නන කාල ලෞකික සැපේවත් මේ සත්‍යින්ට තියෙන්න ඕන. ඒ නිසා මේ ලෞකික සැපේ ලැබෙන පින්කමක් හැටියට දන් දීමන් මේ නිසා අනුදැන වදාලේ තමන්ට පුළුවන් වෙලාවේ පුළුවන් ආකාරයෙන් ඉඩ ලැබිච්ච වෙලාවේදී දානමය පින්කම් සිදු කරගන්නට කියලා අනුදැන වදාලේ නිසා. ඊළඟට දාන ආදී පින්කම් වල ප්‍රතිවිපාකේ නම් අපිට එතනින් බොහෝම පැහැදිලි සත්‍යයේ ලෞකික ජීවිතේ තමයි දානමය පින්කම් වල ප්‍රතිවිපාක බහුල වශයෙන් සත්‍යයට විපාක දෙන්නේ ලෞකික ජීවිතේ. අද මේ අය සතු යම් ආකාරයක සම්පත්තිය වෙන ලෞකික ජීවිතේ ඒවා තව කවුරුවත් හදලා දීපුවා නෙවෙයි. මේ අය සසරින් අරගෙන ආපු කුසල ශක්තිය. සසර දන් දීමෙන් ඇති කරගත්ත කුසල ශක්තිය තමයි අද තමන් ගත කරන ජීවිතයේ යම් ආකාරයක භෞතික සම්පත් ඇතුව යම් ආකාරයක මානසික සැනසීමකින් කායික සැනසීමකින් ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තියෙන්නේ පෙර ජීවිතවල දුන්නා වූ දානමය පින්කම් වල ප්‍රතිවිපාකයි. ඒ නිසා ඒවා අපි හඳුනාගත්තට පස්සේ මේ ජීවිතේ දාන ආදී පින්කම් අපි සිද්ධ කරගන්නවා. ඒ කුසල ශක්තිය මේ ජීවිතේ බුද්ධ විඳලා අපි අවසන් කරන්නේ නැහැ. මේ ජීවිතෙන් තමයි හා ජීවිතේට අපි අරගෙන යන්න පුළුවන් ශක්තිය තුලින් ඇති කරගන්නේ. ඒක අද දෙන දානමය පින්කම් වල ආනිසංසයට ඊළඟට ලබන ජීවිතේ අදට වඩා 7-8 ගුණයක සම්පත් ඇතුවයි උපදින්නේ. මොකද දන් දීම කියලා කියන කාර්ය අපි ගහක අපි අත්තක් කැපුවොත් මේ කපන අත්තේ ඉතුරු වෙනකොට කෑමෙන් අතු රිකිලි 7-8ක් ලියලා එනවා. අන්න ඒ වගේ තමයි අපි දානමය පින්කම් සඳහා මේ ජීවිතේදී වෙනම් කරන ධනය. ඒ ධනය හා සමාන 7-8 ගුණයක ධනයක් ඇතු ඊළඟ ජීවිතේ උපත ලබන්නේ. ඒකට එන්න මේනම් ලෞකික ජීවිතේ සැපයතුව ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි
ලෞකික ජීවිතයේ සැපයතු අපි ගත කරනවා කිව්වත් අපි අවබෝධ කර ගන්න ඕන. අපි සැපයි කියලා අල්ලගෙන ඉන්නේ මහා දුක කියන එක වටහා ගන්න ඕන. දුකයි කියලා වෙන් කළා කියන දන වඩා සැපයි කියලා අල්ලාගත්ත දේ දුකයි. සැපයි කියලා අල්ලාගෙන තියෙන දුක කියන එක හොඳට වැටහීම ඇති කර ගන්න ඕනේ. සැපයි කියලා අපි අල්ලාගෙන තියෙන දුක. ඒ මොකද අපේ සැපයි කියලා අල්ලාගෙන තියෙන්නේ සිතට කයට යම් කිසි සැනසීමක් සතුටක් ප්‍රීතියක් වෙනවා නම් මේ ටික අපි සැපයි කියලා වෙන් කළා තියෙනවා. ඒ වගේම මනස සිතට හා කයට පීඩාවක් ඇති වෙනවා නම් මේ ටික අපි දුකයි කියලා වෙන් කළා තියෙනවා. නමුත් මේ වෙන් කළා තියෙන දුක සැප හැටියට ගන්න මෙන්න මේ පරමාර්ථය ගත්තට පස්සේ මේ පරමාර්ථ ධර්ම ටික ගත්තට පස්සේ දුක සැප කියන මේ දෙකේම විපාක එකයි. මේ දෙකේම විපාක එකයි. දුක ලැබෙන්නේ පව් කිරීම තුළින්, සැප ලැබෙන්නේ පින් කිරීම තුළින්. එතකොට පව් කිරීම තුළින්, පින් කිරීම තුළින් එහෙනම් කොහොමද එකම ඵලයක් ලැබෙන්නේ කියලා හිතන්න පුළුවන්. නෑ මෙතන අපි තෝරලා ගන්න ඕනේ පරමාර්ථ වශයෙන් පවතින දුක සැප කියලා ලෝකේ දෙකක්. පරමාර්ථ වශයෙන් මේ පවතින දුක සැප බුදුරජාණන් වහන්සේ දුටුවේ කොහොමද කියලා අපි දකින්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පරමාර්ථ වශයෙන් දකින දුක සැප දෙක මේ දෙකම එකක් කරලා අපිට පෙන්වලා දීලා තියෙනවා. මේක ඇතුල් කරලා තියෙන කුමකද? චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට. දුක සැප කියන මේ දෙකම ආර්ය සත්‍යයට එනකොට අන්න වෙනස් වෙලා තියෙනවා. දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙලා තියෙන්නේ ඇයි? මේ පාප කර්ම කියන අකුසල් කිරීමෙන් කුසල් කිරීමෙන් දෙන්නම සිද්ධ කරන්නේ එකම කාර්ය නිසා තමයි මේක දුක්ඛ සත්‍යය. දෙන්නම සිද්ධ කරන්නේ පාප කර්ම කළත් උපදින දුගති භූමියේ උපදිනවා. පින්කම් කළා දුගති භූමියේ උපදිනවා. දෙන්නම කළා තියෙන ඉපදීම කියන කාර්යය. ජාති දුක තමයි දෙන්නම හදාගන්නේ. එතකොට එහෙනම් අපි ජීවිතේ ලෞකික වශයෙන් සැපේතුව ගත කරන ජීවිතේ සැපයි කියලා කිව්වට අල්ලගෙන තියෙන්නේ මහ දුකක් නැවත ඉපදීමට හේතු වෙන කාර්යයක් තමයි එතන අපි සිද්ධ කරලා තියෙන්නේ. නමුත් අපි වටහා ගන්න ඕනේ මෙතන ඒකක් නෙවෙයි දුකයි කියලා කිව්වේ. දුක සත්‍ය හැටියට ගත්තාට පස්සේ ওই ටිකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව්වේ. දුකයි කියලා කිව්වේ අමුතු දෙයක් නෙවෙයි. දුක හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ දකින්න පුළුවන් දෙයකට දුක කියලා කිව්වේ. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් අර මම මුලින්ම සඳහන් කළ ආකාරයේ සැප සම්පත් පිළිගෙන කෙනෙක්. අවමසින් චක්‍රවර්ති රාජ සම්පත්ති යුක්ත කෙනෙක්. අපි ගත්තොත් චක්‍රවර්ති රාජ සම්පත්තිය කියන සිටු පෙතු සම්පත් සිටු වෙනාවට ලබා ගන්නට පුළුවන් හැකියාව ශක්තිය තියෙන පුණ්‍යවන්තයෙක් තමයි චක්‍රවර්ති රජු. ඒ වගේම චක්‍රවර්ති රජුරවන්ටත් ඒ කිසිම සම්පතක් නැතුව පැල්පතේ ජීවත් වෙන දුගී මිනිසයා. මේ දෙන්නම කොහොම බැලුවත් මේ දෙන්නගේම පංච උපාදානස්කන්ධේ දිවීම එකයි. චක්‍රවර්ති රාජ සම්පත්තිය තිබුණා කියලා පංච උපාදානස්කන්ධේ දිරණ ස්වභාවයේ වයසට යන ස්වභාවයේ සම්පත්තියකින් නැති කරන්නේ. එනම් මොන සම්පත්තිමත් තමන්ගේ පංච උපාදානස්කන්ධය තමන්ට අවනත නොවන විට තමන්ගේ අත්පා වාරුව නැතුව යන විට කන් ඇහෙන්නේ නැතුව යන විට ඇස් පෙනීම දුබල වෙන විට බලන්තර සම්පත් නිසා ඇති වෙන සතුටට වඩා තමන් නිසා තමන් දුක ඇති වෙන්නේ නැහැ. දුකේට තමන් දුකයි කියලා කිව්වේ අන්න ඒව හඳුනා ගැනීම ජීවිතය තුළ. ජරාපි දුක්ඛා කියලා කිව්වේ ඒකයි. ඒක කොච්චර සම්පත් තිබුණත් මේ දුක නැති කරන්න බෑ. ඒ දුක විඳින්න ඕනේ. ව්‍යාධිපි දුක්ඛා කියලා ලෙඩ හැදෙනවා මොන සම්පතක වුණත් ලෙඩ හැදෙන වෙලාවට ලෙඩ හැදෙනවා. ඒවා සම්පත් වලින් නතර කරන්න බෑ. මරණම්පි දුක්ඛං මොන සම්පත් තිබුණත් මරණයටපත් වෙන වෙලාවේ මරණයටපත් වෙනවා. ඒක නවත්තන්න බෑ. චක්‍රවර්ති රජුරවන්ට චක්‍රවර්ති රාජ සම්පත්තියම දීලවත් බෑ තව මොහොතක් නොමැරෙන්න ඕන කියලා බෑ. ඒ දුකටපත් වෙනවා. ඒක ඒ කාලය තුළ අප්‍රිය සංපයෝග දුක ඇතිවීම වළක්වන්න බෑ. ප්‍රිය විප්‍රයෝග දුක ඇතිවීම වළක්වන්න බෑ. බලාපොරොත්තු දේ නොලැබීමේ දුක වළක්වන්න බෑ. පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන දුක පංච උපාදානස්කන්ධයෙන් වැටෙනවා, කැඩෙනවා, බිඳෙනවා වළක්වන්න බෑ. ඒනයි ඉතින් බලන්න අතන අපි සැපයි කියලා මොන සම්පත් අල්ලගෙන හිටියත් මොන සම්පත් ඇතුව ජීවිතේ අපි පවත්වාගෙන ගියත් මේ දුක් ටිකට මුහුණ දෙනකොට මේ දුක් ටික නිසා ඇති වෙන පීඩාව කොහොමද ඉඳන්
එතකොට මෙන්න මේ පීඩාකාරී ස්වභාවය තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වෙන් වහන්සේ දුක්ඛ සත්‍යයට අදාළ කරුණු ටික ඔබට හොඳට බලා ගන්න පුළුවන් ධම්මචක්ක දේශනා සූත්‍ර දේශනාව අරගෙන දුක්ඛ සත්‍ය පිළිබඳ දේශනා කළ තියෙන දහම් කාරණා ටික මොනවද කියලා විමසින් බලන්න. එතකොට පැහැදිලි කර ගන්න පුළුවන් මේ කාරණා ටික නේද මේ දුක්ඛ සත්‍ය පෙන්නලා තියෙන්නේ. එහෙනම් මේ දුක්ඛ සත්‍ය හැමදාම අපි තුල පවතිනවා නේද කියන අවබෝධය ඇති කර ගන්න පුළුවන්. තමාගේ ජීවිතය තුළ ඔය කාරණා ටිකෙන් පරිබාහ ඔය ටිකෙන් මග හැරිලා කෙනෙකුට මේ ජීවිතේ පවත්වන්න බෑ. මේ ජීවිතය තුළ හැමදාම ඔය දුක් දහගත ස්වභාවය පවතිනවා. මේ ටික අපි හඳුනා ගන්න ඕනේ. ඊ හඳුනා ගන්න ඕනේ අර සම්පත් වලින් නැති කරන්න බැරි දුක් ටිකක් මොන සම්පත් වුණත් ඔය දුක් ටික නොවින්ද සත්වයකට මේ ජීවිතේ පවත්වන්න බෑ. ඒ නිසා උත්සාහ ගන්න ඕනේ, මහන්සි ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ දුක්ඛ සත්‍ය දේශනා කරපු දුක්ඛ සත්‍ය මෙලෙසින් ජීවිතේ පවතනවා කියන අවබෝධය වැටහීම ඇති කර ගන්නයි උත්සාහ ගන්න ඕන මහත්මයා. එහෙම උත්සාහයෙන් තමන් කවදා හරි තමන්ගේ මේ පංච උපාදානස්කන්ධය තුළ මේ දුක් සාගත ස්වභාවයේ පවතිනවායි කියන අවබෝධයටපත් වුණා නම් එදාට ඔහු දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. ඒ ස්වභාවය නිකම්ම අවබෝධ වෙන්නේ නැහැ. සොයසොයා බලන්න ඕන. තමන්ගේ ජීවිතයේ දිහා බල නුවණින් බල සොයසොයා බලන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ සත්‍ය වශයෙන් මෙහි පවතිනවද? ඒ ස්වභාවය බලන්න ඕනේ. ධර්මයත් එක්ක අපි ඒ ධර්මය අරගෙන විතර්ක කර කර ඒක ගලපා බලන්න ඕනේ ධර්මතාවය මා තුළ පවතිනවද කියලා. පවතිනවා නම් තමයි අන්න අවබෝධ කරගන්නේ. එහෙම බල තමන් තහවුරු කරගන්නකොට ඔය කියන දුක් සහගත ස්වභාවයන් ටික නම් ඕනෑම මිනිසෙකුට තමන්ගේ ජීවිතය තුළ හොයාගන්න පුළුවන්. ඒ ජීවිතෙන් හොයාගත්තට පස්සේ උට මේ ජීවිතේ මේ ස්වභාවය මේ දුක් සහගත ස්වභාවය හොයාගත්තට පස්සේ උට මේ ජීවිතේ පිළිබඳ අවබෝධ කරගත්තා නම් මේ දුක් මෙහෙමයි කියලා දුක් සහගත ස්වභාවය අවබෝධ කරගත්තා නම් ඔහු කවදාවත් මේ පංච උපාදානස්කන්ධයට ඇලෙන්නේ නැහැ. ඔහු කෙරේ නිබ්බිදාම දුක්ඛ සත්‍ය දකිනකොට නිබ්බිදාව ඇති වෙනවා. ඒකෝර අර අපි දුක්ඛ සත්‍ය මේ දුක්ඛේ තියෙනවා කියලා අපි වචනයෙන් කිව්වට හරියන්නේ නැහැ. අවබෝධයෙන්ම දකින්න ඕන නුවණින්ම දකින්න ඕන මේ ටික තියෙනවායි කියලා. ඒකට ජීවිතේ හැරි බලන්න ඕන මේවා තියෙනවාද කියලා තහවුරු කරගන්න ඕන. අනේ තහවුරු කරගත්තට පස්සේ දුක්ඛ සත්‍ය වටහා ගන්න පුළුවන්. එතකොට ඒ දුක් සාගත ස්වභාවය එහෙම වටහා ගත්තට පස්සේ අනදී මේ දුක් සාගත ස්වභාවය එයි මෙහෙම දුක් සාගත ස්වභාවයේ දුක හටගත්තේ කියලා බලන්න. ඉතින් හටගත්ත ස්වභාවය හොයාගෙන මේ හටගත් එකට පිළියන්න ඕන. මේක නැත්තම් නැවත හට ගන්නවානේ. දැන් මේ ජීවිතයේ මේ හට ගැනීමට පිළියමක් නොවේදුවොත් නැවතත් හට ගන්නවා. මේ හට නොගන්න තත්ත්වෙට නම් පත් කරන්න අපට අවශ්‍ය කරන්නේ අර මොන ලෞකික සැප තිබුණත් මේ දුක් ටික විඳිනකොට ගන්න සැපක් නැහැනේ. මේ දුක් ටික නිසා සැපක් නැහැ. මොනොත් ඉතින් අර අපේ ජීවිතේ වැඩි කාලයක් පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුළනේ. ඒ නිසා අර සැප කියන එක සැප හැටියටම දකිනවා. ඒකේ දුක් සහගත ස්වභාවය දකින්නේ නැහැ. ඒක දකින්න අපි යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතේ පවත්වන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන් වැඩි වෙලාවක් ජීවිතේ පවත්වනවා නම් ඒ දුක් සහගත ස්වභාවය ජීවිතේ මැනවින් වටහා ගන්න පුළුවන්. ඉතින් ඕක මේකට හේතුව 아무තු දෙයක් නෙවෙයි. ඉතින් මෙතන හේතුව අනිවාර්යයෙන්ම මේ ටික හට ගන්න තියෙන හේතුව. ඔය ටික හට ගන්න තියෙන හේතුව තමයි අපි අපේ ජීවිතේ පවත්වන්න ඇල්මේ. මොකද අපි කවදාවත් කැමති වෙන්නේ නැහැ. මරණ මනසිකයට යනතුරු අපි සෝදානම් නැහැ. අපි කවදාවත් මේ අපේ ඇසින් දකින රූප පිළිබඳව අපි තුළ පවතින කැමැත්ත ආසාව නැති කරගන්න අපි කැමති නැහැ. වරක් දුටු දේ දෙවරක් දකින්න තමයි අපි කැමති. ඔක මරණ මනසිකයට යනතුරු තියෙනවා. මරණ මනසිකයට යන්නේත් අපි තව බොහෝ දේවල් දැකීමේ කැමැත්ත ආසාව ඇතුව. හඬවල් ඇසීමේ කැමැත්ත ආසාව ඇතුව. වරක් ඇසුදී තව වරක් ඇසීමේ කැමැත්ත ආසාව තුළ පවතිනවා. ඉතින් මරණ මංචකයට අනුතරේක අතහැරලා නැහැ. තව බොහෝ හඬවල් ඇහිීමේ ආසාව කැමැත්ත තියෙනවා. ගන්ධයන් ආග්‍රහණය කිරීමේ කැමැත්ත ආසාව මරණ මංචකයට කියත් නැති වෙලා නැහැ තියෙනවා. එතකොට රස විඳීමේ කියන්නේ නොයෙක් ආහාර වල රස විඳීමේ ආසාව කැමැත්ත. අර ඇස කන නාසය මේ ආයතන තුනටම වඩා මේ දිව තමයි අපි ඒ පිළිමල තියෙන ආශාව කැමැත්ත අඩු නෑ. මට මංචකයට ගියත් තියෙනවා. තව බොහෝ රසයන් වැළඳීමේ කැමැත්ත ආශාව. ඒතකොට කායික වශයෙන් ලැබෙන ස්පර්ශ
කායික වශයෙන් ලබන්නා වූ සියලු ස්පර්ශ. ලැබීමේ කැමැත්ත ආසාව තියෙනවා තැහැරලා නැහැ. ඒකවල කෙනෙක් විදිහට ජීවත් වෙලා ඉඳලා ඇත්ටි කියලා ආසාව ඇති වෙලා නැහැ. තව කෙනෙක් විදිහට බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන කියන කැමැත්ත ආසාව මරණ මානසිකෙදිකක් තියෙනවා. ඒකෝනේ මේ මරණ මානසිකේ දැන් ඉන්නේ. නමුත් මේ ආයතනෙන් එන මේ කැමැති ආසාවන් ටික මේ තිසුනේ අනාගත බලාපොරොත්තු ටික. අනාගත බලාපොරොත්තු ටික අරගෙනයි අපි ඔතෙන්ට යන්නේ මරණ මානසිකේට. මෙන්න මේ අනාගත බලාපොරොත්තු ටික අතහැරලා ඔතෙන්ට ගියාම එතනින් ඉදිරියට මේක යන්නේ නැහැ. අර මේ අනාගත බලාපොරොත්තු ඇතුව යන නිසා මරණ මානසිකේට මේ ජීවිතේ මරණයටපත් වෙනවත් විඥාන පරම්පරාව ඊළඟ විඥානය අර මේකෙන් එකතු කරන ගියේ මේ සංස්කාරක මේ ඒ කර්ම හේතු ගන්න තවත් තැනක උපදිනවා. ඒක නැති කර ගන්න නම් අපි මේවා මරණ මංචකයට යන්න ඉස්සර වෙනවා මේසනින් ඇති වෙන කැමැති ආසම නැති කරගෙන යන්න. ඒක කන්නාසේ දිවකය හිත කියන්නේ මේ ආයතන හයෙන් අරගත්තා වූ දේවල් ඉතින්ට යනකොට නැති වෙලා තියෙනවා. ඉදිරියට දිගු වෙච්ච උපාදාන වෙච්ච දෙයක් නැතුව සංසිඳිලා මොකද වෙන්නේ? ඒ කයෙන් අවසන් වලවට පිට වෙන ඒ විඥානයේ තනම සිඳියා නම් තවත් තැනකට බසින්නේ නැහැ. ඒකට අන්න එහෙනම් අපි උපදින්නේ ඉතින් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය එකනේ වෙන ටිකක් නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කොහොමද කියලා තමන් වටහා ගන්න ඕන නැති. මේ ජීවිතේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ කොහොමද කියලා තමන් හිතන්න ඕන. කියනවා අවුරුදු 50ක් ජීවත් වුණා 60ක් ජීවත් වුණා. ඉතින් ඔය 60ක් ජීවත් වෙච්ච මිනිස්සයත් 50ක් ජීවත් වෙච්ච මිනිස්සයත් 100ක් ජීවත් වෙච්ච මිනිස්සයත් කරලා තියෙන දේ විදෙත් එකම බලාගත්තා. තමන් ඉන්නේ මෙසොල්ට ගිහින් බලා ගන්න. මම බලලා තියෙනවා. මේ ජීවත් වුණා කියලා සිදු කරලා තියෙනදී හොඳට බලා ගන්න පුළුවන් අසකන මාසයේ දීව කය හිත ආයතන 6 ගන්නවා. ආයතන 6ට ගොඩවල් කරනවා. ගෙදර තියෙන බඩු මොකද? ආයතන 6ට ගෝචර වෙන බඩු ටික එකතු කරනවා. ගොඩවල් 6කට ඊට පස්සේ පැත්තකට හිටලා බලනවා කෝ මට කොයි ගොඩද? දැන් මේක ඇහැට නම් මේක ගනට නම් මේක නාසයෙන් මිදිවර මේ කයට මේ සිතට කොහොමද? එහෙනම් මොනවද මම මේ ජීවත් වුණා කියලා කරලා තියෙන්නේ? තමන්ම තෝරගන්නවා. තමන්ම බලන්න. තමන්ම තෝරගන්නවා මොනවද එහෙනම් මම මේ කරලා තියෙන්නේ ජීවත් වුණා කියලා. ජීවත් වුණා කියන මම 아무තු දෙයක් කළා නැහැ. මම ජීවත් වුණා කියලා මෙච්චර කල් කරලා තියෙන්නේ මේ 6 දෙනාගේ වහලෙක් විදිහට වහල් වැඩ කරලා තියෙනවා. තමන් ඇස කන නාසය දිවකය හිටගෙන මේ 6 වහලෙක් වෙලා ඉඳලා තියෙනවා. වහලෙක් වෙලා ඒ ටික සිද්ධ කරා. ඒ ටික සිද්ධ කරලා තමන් hina වෙනවා. සතුටු ගන්න අප්පුඩි ගන්න. කවුරු සතුටු කළාද මේ? තමන් සතුටු වෙලා. නෑ මේ ආයතන ලයිට් කාලේ කම. මාර්යා. එහෙනම් අර අප්පුඩි ගහන්නේ තමන්. නෑ මේ ආයතනේ සතුටු කළා මාර්යා සතුටු කළා තමන් සතුටු ගන්න. ඒ මාර්යා සතුටු ආයතන කියන්නේ මාර්යා සතු ආයතන කියලා කියන්නේ මේ ටිකෙන් තමයි අපි මාර්ගපාශික ධර්ම හැටියට අපි මේ සසර ගෙනියන්නේ. සසර අපි අරගෙන යන්නේ මොකද මේ ලෝකේ යයිති මාර්යාටනේ. ඒතොර මාර්යාට ආйти භූමි ටික තමයි මේ මාර්යා සත්‍ය සසර අල්ලලා තියාගන්න භූමි ටික මේ. ඒතොර ඒ ටික තුළ සත්‍ය අර විදියටම කටයුතු කරගෙන යනකොට ඔහු කවදාවත් මේකෙන් මිදෙන්නේ නැහැ. මේ ටිකෙන් ලබන්නා වාසාදෝෂම දිගින් දිගට ඉතින් සසර පැවැත්ම හදනවා. සසරින් මිදෙන්නේ නැති නිසා මාර්යා සතුට එනවා මගේ කාර්යය හරි. ඉතින් අර ඒ මාර්යා හසුරු කරගෙන මේ මාර්යාගේ වහලෙක් විදියට මේ 6 වැඩ කරනවා. ඒ නිසා Taman ටිකක් බුද්ධිමත් වෙන්න ඕන. සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා වායාමයක් කියන මෙන්න මේ අංග තුන ජීවිතේ ප්‍රගුණ කරන්න. ඔය අංග තුන ජීවිතේ ප්‍රගුණ කරගෙන අර විදියට බලනවා මම මේ කළා තියෙන්නේ මේ 6 දෙනාගේ වහලෙක් විදිහට වැඩ කිරීම. දැන් ඒ කාර්යය මට අවශ්‍ය කරන්නේ. දැන් මේ 6 දෙනා මගේ වහලුන් බවට මම පත් කර ගන්නවා වගේ දෙටි වීර්යයෙන් ඇති වෙන අධිෂ්ඨානයත් එක්ක දෙටි වීර්යය ඇති කර ගන්න. සම්මා දිට්ඨියයි කියන්නේ නුවණ සම්පatti සිහිය එතකොට වායම වීර්යය මේ අංග තුන ජීවිතේ ප්‍රගුණ කරගෙන යන්න මායයට පහර ගන්නවා මේ ආයතන 6. ඊවට ඕනේ දෙයට නෙවෙයි දැන් මම මේ මට ඕන දෙයට තමයි
මේ ඇස මට අවශ්‍ය දෙයට මගේ අංශකට පවතින්න. මගේ අංශක යටතේ මගේ යන්නට කීකරින්න. අන්න තමන්ගේ අවශ්‍යතාවයට පමණක් මේ යොදා ගන්න පුළුවන් හැකියාව ශක්තිය තමන් ඇති කර ගන්න. එතකොට අන්න තමන් වහලෙක් කරගෙන හිටපු ආයතන 6 තමන්ගේ වහලුන් බවට පත් කර ගන්න. පත් කරගෙන තමන්ට උමනාදී ඒලව කරනවා. ආන්නේකයි කරන්නේ. අනේ නිසා උත්සාහ ගන්න මහන්සි ගන්න මේ බැරි කමක් නැහැ. මේ ආයතන සංවර කර ගන්නවා කියන එක නුවණ තියෙන නැත්තන්ට ඔබ එච්චර අසීරුකාරයක් නෙවෙයි. මාර්ග හොඳට හඳුනාගත්තාට මාර්ගාංග ජීවිතේ ප්‍රගුණ කරගෙන යන ඕනිකම්ම සංවර කර ගන්න පුළුවන් දෙඩි. වෙහසක් නොගත්තට. නමුත් මුල් අවස්ථාව දෙඩිසේ වීර්ය අර ගන්න ඕනේ. දෙඩිසේ සිත නුවණ වීර්ය කියන ම්‍යාංග තුන අරගෙන යාංග තුනෙන් මේවා එක්තරා ප්‍රමාණයකට අපි මට්ටු කර ගන්න ටික හීලය කර ගන්න. එහෙම ඊළඟ තමන් යටත තමන් වශයෙන්ට අරගත්තට පස්සේ තමන්ට ඊටාම පහසුවෙන් ඔය ආයතන නොයල්මින් පවත්වාගෙන යන්න පුළුවන්. නොයල්මින් පවත්වාගෙන යාම තමයි අපට අවශ්‍ය කරන්නේ. එතකොට නොයල්මින් පවත්වාගෙන යනකොට අපිට මොකද වෙන්නේ? අපිට කවදාවත් මේ සසර මේ දීර්ඝ ගමනක දුක් විඳින්න යන්න අවශ්‍ය කරන්නේ නැහැ. නොයැලීමෙන් ජීවිතේ පවත්වාගෙන යනවා නම් ඔහුට ඇලීමකින් තොරව, ගැටීමකින් තොරව, මුලාවකින් තොරව ජීවිතේ පැවැත්ම සකස් කරන ඔහුට ඒ ජීවිතයේ අවසානයේ මොහොතේ මිදෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ ශක්තිය මේ සියලු දෙනාටම අත්පත් කරගන්නට අද මේ සිද්ධ කරගත්තා උදාාර කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තමයි උත්තාන මෝදනාව දේශනාව අවසන් කරන උතුම් නිසා කල්පනා කරන අපි මේ අත්පත් විශේෂාංශ සාරණ්‍යයන් විශේෂයෙන් පලාත් බාර මහස්මන් දේවතාවුන් වහන්සේ ප්‍රදාන සියලුම දේවතාවුන් වහන්සේලා දේව මාතා දිව්‍යාංගනාට අනුමෝදන් කරන වීමෙන් දෙවියන්ගේ දේව යසීසුදු වෙන කරගනිත්වා ප්‍රාර්ථනා දෝරින් උතුම් නිවන් සම්පලපත්තා කියන අධිෂ්ඨානය දෙවියන්ට පින් දෙන්න. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අපි මේ සිද්ධ කරගත්තා සියලු ආනිසංස ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කළා. දෙවියන්ගේ දේව ආශිර්වාද දේව ආශිර්වාද ලැබීම තුළින් මේ අතර රෝගීන් බවට පත් වෙලා ඉන්න අය නිරෝගී භාවයටපත් වේවා. ඒ වගේම ජීවිතේ නොඑක ආකාරී බාධා කම්කටොළු නැති වෙලා ඒ වයින් පීඩාකාරී ස්වභාවයන්ටපත් වෙලා ඇතනම් ඒ සියලු බාධාවන් වත් වෙලා සෞභාග්‍යමත් ජීවිතයක් අටේ දුක් කරදරින් තොර ජීවිතයක් ගත කරන්න භාග්‍ය වාසනාව සැලසේවා. මියගේ ඥාතීන්ටත් පින් අත්පත් මේ ඥාතීන්ට පින් ලබාගෙන සැපයත්ව සැපේ වෙන්න කරගනිත්වා, දුක් ඇත්තෝ දුකින් මිදෙත්වා, අවසානයේ උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියන අභිෂ්ඨානය ඥාතීන්ටත් පින් දෙන්න. විදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. විදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. විදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙවියන් දසිරු ඥාතීන්ටත් මෙන්න තම තමන් හැම දෙනාටමත් මේ පින්කා කාර්ය පීඨයෙන් මෙලොව වශයෙන් නිරෝගී සුව දීර්ඝාස චිරජීවනයේ සැලසේවා. කරන කෙනසික කර්මාන්ත කටයුතු රැකී ආරක්ෂා වාදී සියල්ල දින්ගෙනපත් වේවා. පල්ලෝ වශයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේශන සීපෙම වෙලවදාලා සිට නිවාසාන්තින් සනසීමට මේ උතුම් පින්කම හේතු වේවා. වාසනාව වේවා. කාර්ම වේවා. සසාර කරපා